නමුත් මේක හරියටම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මේ වැඩේ හරියටම කරන්න පුළුවන් මේ ආධ්‍යාත්මික தත්ත්වයෙන් මේක බේර ගන්න පුළුවන් පුද්ගලයෙක් මට මං කලිනුත් ඒ පුද්ගලයාව දන්නවා. ලංකාවේ ඉන්නෙත් එකයි එක්කෙනයි. මං හිතන්නේ මුළු ලෝකෙටමත් ඉන්නේ ඔහු විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒක නිසා දැන් අර කියන පුද්ගලයා ඉස්සරහට ගත්තොත් හොඳයි. හැබැයි ඒ පුද්ගලයා මේකට ඉදිරිපත් වෙන්නේ මේ රටේ රාජ්‍ය නායකයා වෙන අතිගරු ජනාධිපතිතුමාගේ අවසරයක් තියෙනවා නම් පමණයි. නැතුව මේ වැඩේ කරන්නත් බෑ. ඔහු මට කිව්වා සරච්චන්ද්‍ර මහත්තයෝ මං දවස් 7න් මේක කන්ට්‍රෝල් කරනවා, පාලනය කරනවා. මේ මරණ එක නතර කරලා පාලනය කරන දවස් 7න් මාසෙකින් මම මේක ලංකාවෙන්ම අතු කරලා දානවා. අයිබෝවන් සුබ දවසක් යහපත් දවසක් හැම දිනාටම විශ්වකර්ම නාලිකාව නරඹන ඔබ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ වැඩසටහන වෙනුවෙන්. ඉතින් මේ සූදානම් වෙන්නේ බොහොම සුවිශේෂී කාරණා කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න. අද කතා බහ තුල අනිවාර්යයෙන්ම මේ කරන කතා බහ මේ ගොඩනැගෙන තර්ක විතර්ක මේ ඉදිරිපත් කරන මතවාද අනිවාර්යෙන්ම ඔබට හිතන්නට යමක් ඉතුරු කරાવી. අපේ ඉදිරි අනාගතය පිළිබඳව අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව වැදගත් තොරතුරක් අද දවසේ අපේ කතා බහ තුලින් ගොඩනැගේවි ඔබට දැනගන්නට ලැබේවි. ඉතින් ඒ නිසා සම්පූර්ණ වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඉන්න වැදගත් කාරණා කිහිපයක් අද දවසේදී මේ වැඩසටහන තුලින් ඔබට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ අපි අද දවසේදී සැඳස් ඕරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේට. එහෙම කියනකොට ඔබට මතක් වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KAU සරච්චන්ද්‍ර මහත්මයාව. ඉතින් සරච්චන්ද්‍ර මහත්මයා එක්කයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. එතුමා මම මේ විදිහට හඳුන්වලා දෙන්නම්. මම කලින් කිව්වා වගේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක්, ඒ වගේම ප්‍රේකී මාස්ටර් කෙනෙක්, ප්‍රාණික් හීල KAU සරච්චන්ද්‍ර මහත්මයා. අපි එහෙම තමයි එතුමාව හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ. බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝවන්. අද දවසේදී අපේ වැඩසටහනට සරච්චන්ද්‍ර මහත්මයා මේ මම කියවනේ අර වැඩසටහන ආරම්භයේදී මද ටිකක් විශේෂ සාකච්ඡාවක් වෙයි. මොකද හැමදෙනාටම වැදගත් වන යම් හෙළිදරව්වක් අපි එහෙම කිව්වොත් හරි මං හිතන්නේ සුවිශේෂී කාරණයක් පිළිබඳව ඔබතුමා කතා කරන්න බලාගෙන ඉන්නවා. දැන්ම කියන්නත් හොඳ නෑ. මං හිතන්නේ අර හොඳ දේවල් ටිකක් පහු වෙනකොටනේ අපි දෙන්න ඕනේ. ඒ නිසා මේ අද කාලීන කතා බහක් එක්ක අපි කතා බහ සිද්ධ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ රටේ පවතින තත්ත්වය පිළිබඳව එතුමා යම් ආකාරයක හැදෑරීමක මේ කාල සීමාව තුළ පසු වෙන්නේ. ඒ නිසා එතුමා මේ පොත්පත් වලින් ඒ වගේම තමයි මේ සමාජයේ දෙස බලලා අන්තර්ජාලය පරිශීලනය කරලා එතුමා හොයාගත්ත දේවල් බොහොමයක් තියෙනවා. ඒ දේවල් ඔබට කියන්න සමාජගත කරන්න අවශ්‍ය නිසා තමයි මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙලා එතුමා මේ කටයුත්ත සිද්ධ කරන්නේ. සරච්චන්ද්‍ර මහත්මයා අපි පහුගිය සතියේත් යම් ආකාරයක කතා බහක් ගොඩ නැගුවා මේ තියෙන තත්ත්වය පිළිබඳව. දැන් සතියකට වැඩි කාලයක් ගත වෙලා. හැබැයි මේ තත්ත්වය ටිකක් එන්න බැරෑරුම් වෙලාද කියලා හිතනවා. මොකද පහුගිය දවස්වල කොරෝනා නිසා සිද්ධ වෙච්ච මරණ සංඛ්‍යාවත් වැඩි වුණා. කොහොමද සරච්චන්ද්‍ර මහත්මයා මේ දවස් කිහිපයේ ඔබතුමාට යම් අදහසක් ඇති ඔබතුමා දැකපු දේවල් පිළිබඳව අපේ ජනතාවට යමක් කියන්න. ඔව් අපි ගිය සතියේ වැඩසටහනේදී කතා කරා අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ඕන කියලා. මොකද මේකෙන් බේරෙන්න තියෙන එකම මාර්ගයක් තමයි අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න එක. අපිට දැනට තියෙනට වඩා 10% ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන් නම් අපිට මේකෙන් බේරෙන්න පුළුවන් හැමෝටම. මේක හැමෝම කරනවා හැමෝම බේරෙනවා. එතකොට හැමෝම බේරෙනවා කියන්නේ අපිට මේකෙන් බේරලා යන්න පුළුවන්. එතකොට ඒක ගැන තමයි අපි ගිය සතියේ අපි ඊගෙන අභ්‍යාසයකුත් පැහැදිලි කරලා දුන්න. හුඟක් අයකට කරනවා කියලා ප්‍රශංසා කරලා දුන්නා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක රටේ ලෝකේ හැම කෙනෙක්ම මේවා දකින්නේ නැහැ. එතකොට දැන් මේකෙන් අපි ඇත්තටම දැන් අපි ඉන්න තත්ත්වය හොඳ නැහැ. දැන් අපිට මේකෙන් ගොඩ එන්න මාර්ගයක් පේන තෙක් මානෙකවත් නැහැ. එන තත්ත්වකුත් නැහැ. ආවත් ඒක එන්නත් සෑහෙන කාලයක් යනවා. ඒ ආවොත් ඒක ලංකාවේ හැමෝටම ගැහුවත් ඒකට සෑහෙන කාලයක් යනවා. ඉතින් මේකට ඒ වාගේ භෞතික විසඳුමක් දෙනවද? මොකද කරන්න කියන එක තමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඇතිවෙච්ච ඉදා ඉඳලා අපි මේ ගැන ගැඹුරින් කල්පනා කරා. ඒ ගැන සුදුසු අයත් එක්කලා මම සාකච්ඡා කළා. එතකොට රමේෂ් දැන් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙනවා නම් තියෙන්නේ එක මේක පැත්තයි. ඒ තමයි ආධ්‍යාත්මික ප්‍රවේශයකින්. මේක විසඳන්න පුළුවන් එකම දේ ආධ්‍යාත්මික ප්‍රවේශයක්. හැබැයි ඔය පිරිත් පැන් නිහිනේවා රතන සූත්‍රයේ වැනි දේවල් සජ්ජායනා කරන ඒවා දැනටත් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන නිසා ඇත්තෙම අපිට ඒකෙන් යම් සහනකුත් තියෙනව නැත්තේ නෑ. නමුත් මේක හරියටම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මේ වැඩේ හරියටම කරන්න පුළුවන් මේ ආධ්‍යාත්මික தත්ත්වයෙන් මේක බේර ගන්න පුළුවන් පුද්ගලයෙක් මට මං කලිනුත් ඒ පුද්ගලයාව දන්නවා. ලංකාවේ ඉන්නෙත් එකයි එක්කෙනයි. මං හිතන්නේ මුළු ලෝකෙටමත් ඉන්නේ ඔහු විතරයි මේ වැඩේ කරන්න පුළුවන්.
එක්කෙනෙක් අපි ළඟ ඉන්නවා අපේ රටේ ඉන්නවා. එන්න ඔබතුමා කියන්නේ මේ මුළු ලෝකෙටම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් හැකියාවක් ඔහුට තියෙනවා කියලා. හැකියාවක් ඔහුට තියෙනවා. ඉස්සරලා මේක අපේ රටේ විසඳලා පෙන්වන්න ඕනේ. අපේ රටේ විසඳුවොත් තමයි මේක අනිත් අය දැනගන්නේ. දැන් අපේ රටේ මොකක් හරි බෙහෙතක් හොයාගත්තා කියන්නකෝ. ඒතකොට බෙහෙත හොයාගෙන මේකෙන් මිනිස්සු සනීප වුණොත් ලෝකෙම දැනගන්නවා ලංකාවේ මේ වගේ බෙහෙතක් තියෙනවා කියලා. ලෝකෙමයි මේ බෙහෙත මිලදී ගන්න හරි ඒක ගන්න හරි මෙහෙට හැරෙන්න ඉඩ තියෙනවා. මේ වගේ මේ ආධ්‍යාත්මික තත්ත්වයක් මේ රටේ අපේ රටේ තමයි මේ කරන්න පුළුවන් එකම රට ලෝකේ. මොකද ඒ සඳහා අවශ්‍ය පරිසරයේ පදනම තියෙන අපි ළඟ. එතකොට අපේ බුදුන් 3 වරක් වැඩපු දේශේ දැන් අපේ රටේ එච්චර කොරෝනා පැතිරලත් අපි තාම බේරිලා ඉන්නවනේ අපේ රට. ඇත්තම අපිට ලොකු ප්‍රශ්නයක් තාම වෙලා නැහැ. නමුත් වෙන බව ඉස්සරහට තේරෙනවා. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ අපි මේකට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ගන්න ඕනේ. එතකොට මම ගිය දැන් දවස් 2-3කට කලින් මගේ Facebook එකේ මම පොඩි වීඩියෝ පටියක් නිකුත් කරා මේ ගැන. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම එහිදීත් කිව්වේ මේ වැඩේ කරනවා නම් මම ඒ පුද්ගලයා ඉස්සරහට අරන් එනවා. ඒ පුද්ගලයා මට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. හැබැයි මේක කරන්න මේ රටේ ඉහළම තැනින් ඒ කියන්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන් මේකට අවසරයක් ඕනේ. සරච්චන්ද්‍ර මහත්මයා අපි දැන් ඔය කාරණේ පිළිබඳව දිගට කතා කරගෙන යනකොට කෙනෙකුට එන ප්‍රශ්නේ දැන් ඊළඟට මෙච්චර කාලයක් මේ මිනිස්සයා කොහෙද හිටියේ? ඇයි සරච්චන්ද්‍ර මහත්මයා මේක කියන්න දැන් මෙච්චර කාලයක් ගත කරේ? නෑ මේක පටන් ගන්නකොටම රමේෂ් මම මේ පුද්ගලයාට කතා කරා. මේක සාකච්ඡාව. ඒ පුද්ගලයා විශේෂයෙන් කෙනෙක් එක්ක කතා කරන කෙනෙකුත් නෙමෙයි. එතකොට ඔහු කිව්වා සරච්චන්ද්‍ර මහත්තයෝ දැන් මේ වෙලාවේ අපි ඔය වැඩේ කරන්න ඉදිරිපත් වුණොත් ඕක නිකන් විහිළුවක් වෙනවා. ඔව් මොකද ඕන තරම් ඔය හැකියාව තියෙන අය ඉන්න පුළුවන්. මේක අනිත් අයටත් කරන්න අවස්ථාවක් දෙමු. ඉස්සෙල්ලාම සෞඛ්‍ය ශාස්ත්‍රයට අවස්ථාවක් දෙමු මේක නැති කරන්න. ඊට පස්සේ තවත් මෙවැනි අය ඉන්නවා නම් ශක්තියින් තියෙන ඒගොල්ලන්ට තමයි. ඒගොල්ලන්ට බැරි වුණාට පස්සේ අපි මේක ඉදිරිපත් වෙමු. හැබැයි මම මේකට අන්තිම මොහොතේ හරි මම මේ වැඩේ කරනවා කියලා එදා මට ඔහු පොරොන්දු වුණා. මේ කියන්නේ මීට මාස 10කට විතර ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ කොරෝනා පටන් ගන්නකොටම ලංකාවේ. එතකොට එදා මේක කරේ නැත්තේ ඒ හේතු නිසා. මේකට තවත් අය ඉන්නවා. මේකේ වටිනාකමක් දැනෙන්න ඕන මිනිස්සුන්ට. දැන් දැන් අවසාන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් මේක කරන්න පුළුවන් කෙනෙක් මේ රටේ දැන් නැහැ. තව කවුරුත් ඉතුරු වෙලා නැහැ. ඒක නිසා දැන් අර කියන පුද්ගලයා ඉස්සරහට ගත්තොත් හොඳයි. හැබැයි ඒ පුද්ගලයා මේකට ඉදිරිපත් වෙන්නේ මේ රටේ රාජ්‍ය නායකයා වෙන අතිගරු ජනාධිපතිතුමාගේ අවසරයක් තියෙනවා නම් පමණයි. නැතුව මේ වැඩේ කරන්නත් බෑ. මොකද මේක කරන්න රාජ්‍ය නායකයාගේ අවසරය ඕනේ. දැන් ඔබතුමා තමයි ඔහු පිළිබඳව මේ කතා කරන්නේ. අපි කෙනා කවුද කියලා දන්නේ නැහැ. කෙනා කියන්නේ නැහැ මම දැන්. ඔව් තාම දන්නේ. දැන් ඔබතුමා මේ මාධ්‍ය හරහා මොකද දැන් YouTube මාධ්‍ය හරි ප්‍රබලයි. දැන් ඔබතුමා මේ මාධ්‍ය හරහා විශ්වකර්ම හරහා මේක කියනවා. යම් ගැටලුවක් වුණොත් ඔය කියන පුද්ගලයාට ඔය දේ කරගන්න බැරි වුණොත් ඔක ඔබතුමාටත් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් වුණාට කමන්නේ මම දන්න ඔහුට කරන්න පුළුවන් කියලා. අනිත් එක එහුත් මට කිව්වා සරච්චන්ද්‍ර මහත්තයෝ මම මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ මේක කරන්න බෑ මොකද මේකෙන් පල් වෙන්නේ මම කියලා එතුමා කිව්වා. ඔහුටත් කරන්න බැරුණොත් ඔහු පල් වෙනවා කියලා. ඒක නිසා ඔහු ඒකට පල් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි වෙන්නෙත් නැහැ මම දන්නවා. අනිත් එක ඔහු මෙච්චර කල් මේ දෙයට සමාන දේවල් මේ රටේ කරලා තියෙනවා. ඒ කියන්නේ කිසි කෙනෙකුට ඉලියක් හරි ලබා දෙන්න බැරිද? ඔව් මොහුට තමයි පුළුවන් එකම ශක්තිය තියෙන්නේ විශාල පිරිසක් එක තැනකට ගෙනල්ලා අපි හිතමුකෝ 50000ක් 60000ක් 70000ක් ලක්ෂයක් විතර ගෙනල්ලා එක තැනකට ගෙනල්ලා ඒ ඉන්න සේරම සුවපත් කරන්න පුළුවන් පුද්ගලෙක් මේ පුද්ගලයා දැන්ට කරලා තියෙනවා. නමුත් යම් හේතු නිසා ඔහුට ඒක කරගන්න තියෙන ඉඩකඩ අහිමි කරා යම් පුද්ගලයෝ විශේෂයෙන් මාධ්‍ය වලින් එකත් කරේ. අපි ගැන පස්සේ කතා කරමු. ඔයිට වඩා මම හොඩුවාවක් දෙන්නේ නැහැ. දැනටමත් කාටත් තේරෙලා ඇති කවුද කියලා. ඒ පුද්ගලයා මේක කරන්න ඉදිරිපත් වෙලා තිනවා. ඒක ලොකු වාසනාවක් හැබැයි අපේ රටේ. ඒ කියන්නේ අපි නොදැනුවත්ව ඔබතුමාගේ දැනුවත් භාවයේ ඇතිව ඔහු අප්‍රසිද්ධිය රෝගීන් සුව කරලා තියෙනවද? අප්‍රසිද්ධිය නෙමෙයි ප්‍රසිද්ධිය සුව කරලා තියෙනවා. මම මේ කියන පුද්ගලයා අප්‍රසිද්ධිය නෙමෙයි. මේ ප්‍රසිද්ධිය දහස් ගණන් සුව කරන කෙනෙක්. කොරෝනා රෝගී නෙමෙයි. කොරෝනා රෝගීන් ඔහු සුවපත් කරලා තියෙනවලු මට ඒක හරියටම දැනගන්න බෑ. මම කියන්නේ මේ රෝගීන් සුවපත් කරන්න. මේ කොරෝනා කියන්නේ ලෙඩක් නේ රමේෂ්. දැන් අනිත් ලෙඩේ පිළිකාවක්, වකුගඩුව අමාරුවක්, ස්නායු රෝගයක්, ඒ වගේ එකක් වගේ තවත් එක විදිහක ලෙඩක් මේක. ඉතින් අර අසුව කරන්න පුළුවන් කෙනාට මේකත් බැරි වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මං හිතන හැටියට පුළුවන්. අනිවාර්යයෙන්. මොකද දැන් ඔය වගේ පුද්ගලයෝ ඕන තරම් ආව සරච්චන්ද්‍ර මහත්මයානේ එතනයි ගැටලුව තියෙන්නේ. කිසි කෙනෙකුට ඕක කරගන්න බැරි වුණා. ඔය කවුරු පුද්ගලයෝ ආවත් ආධ්‍යාත්මික බලයකින් සුව කරන්න පුළුවන් කෙනෙක් මෙච්චර කාලයකට ඉදිරිපත් වුණේ නැහැ මම දන්න තරම්. මේකට කරන්න පුළුවන් විශාලා මහනුවර තුන්බී ඇති වෙච්ච වෙලාවේ මොන බලෙන්ද සුව කරේ? ආධ්‍යාත්මික බලයෙන්. ඉතින් මේ ආධ්‍යාත්මික බලය තමයි මෙතනදිත් භාවිතා කරන්නේ. මේකෙන් රමේෂ් අපේ රට ලෝක ප්‍රසිද්ධ වෙනවා. අපේ ආගම බුද්ධ ආගම ලෝක ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම අපේ රටට ඒ කරන පුද්ගලයාට ලොකු විශාල ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් තැනක් ඇති වෙනවා. ඔහු ඉල්ලන්නත් පුළුවන් වෙන රටවල් වලින් මේක කරොත්. මම කියන්නේ මේක කරලා බලන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඉතින් ඔච්චර දේවල් කරන එකේ අපි මේකට මෙච්චර වියදම් කරන එකේ මෙච්චර බොරු දේවල් කරන එකේ මේ බොරුවත් කවුරු හිතනවා මේක බොරුවක් කියලා මේ බොරුවත් කරලා බලන්නකෝ. එච්චර මම කියන්නේ. ඒ කියන්නේ අවශ්‍ය වෙන්නේ මේක රටේ ඉහළ තැනකින් මේකට දායකත්වය ලබා දායකත්වයේ අවසරේ.
ඒ අවසරය ලැබෙනවා නම් හෙට මේක කරන්න පුළුවන්. ඔහු මට කිව්වා සරච්චන්ද්‍ර මහත්තයෝ මම දවස් 7න් මේක කන්ට්‍රෝල් කරනවා, පාලනය කරනවා. මේ මරණ එක නතර කරලා පාලනය කරන දවස් 7න් මාසෙකින් මම මේක ලංකාවෙන්ම අතු කරලා දානවා. දැන් මට හිතෙනවා මෙහෙම. දැන් ඕන කෙනෙකුට මේ ගැන අධ්‍යයනය කරන ඕන කෙනෙකුට හිතෙනවා ඔය කියන විදිහට තව ටික දවසක් යනකොට මේක පාලනය වෙන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේ මිනිස්සු ඉදිරිපත් වෙනවද කියලා මට හිතෙනවා. තව මාසයක් බලන්නකො මොකද වෙන්නේ කියලා. එහෙම කියනට කියනවා මාසයක් බලන්න. සමහර උදවිය කිව්වා මේකෙන් මැරෙන්නේ නැහැ මිනිස්සු කියලා. මේක ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැ. ඔය 10ක් 12ක් මැරෙයි. දැන් බලන්න අද වෙනකොට 80ක් විතර මැරිලානේ. ඔව් 83 85යි. 83 85යි. දැන් හෙට අනිත් දැනකොට තවත් ඕක වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හිතන්නේවත් නැහැ මම. නමුත් වැඩි වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් කවුරුහරි හිතනවා නම් මොනවා හරි දෙයකින් මේක අඩු වෙලා තියෙනවා දැන් කියලා තව ටික කාලයක් ඉවසලා කරමුකෝ එහෙනම්. තව ටිකක්. එතකොට තවත් ජීවිත කීපයක් විනාශ වෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා දැන් මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේකේ ගෞරවය කාටද යන්නේ කියලා මේ සමහරුන්ට ප්‍රශ්නයක් වෙන එක වතන තියෙන්නේ. ඒ ගෞරවය කාට ගියත් කමක් නැහැ රමේෂ්. ඒ පුද්ගලයාට ඒ ගෞරවය අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුටත් ඕනේ මේක නතර කරන්න. ඒක නිසා රටට ආදරය කරන කෙනෙක් ඉන්නවනම් මේක රටට නෙමෙයි ලෝකෙටම යන දෙයක්. මේදී කළොත් මේ වෙලාවේ බේරෙන්න පුළුවන්, නැත්නම් මේකෙන් බේරෙන්න අමාරුයි. දැන් මේ පළවෙනි වතාවට ඔබතුමා මාධ්‍යකට මේ විදිහට කියන අවස්ථාවද මේ නැත්නම් මීට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරාද ඉහළට? ඇත්තටම රමේෂ් ඔය අහපු නිසා මම කියන්න මම මේක මගේ Facebook එකේ පොඩි වීඩියෝ එකක් ගහුවා. නමුත් ඒක ගොඩක් අය බලලා නැහැ. හැබැයි මම මේක රටේ ඉහළම සෞඛ්‍ය බලධාරියෙකුට පණිවිඩය දුන්නා. තාම උත්තරයක් නැහැ. ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිචාරයක් නැත. ඒ කියන්නේ පණිවිඩය යවුවා යවන්න ඕන කෙනාට එතනින් ප්‍රතිචාරයක් නැහැ. මම හිතන්නේ එයාටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක කරන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් සරච්චන්ද්‍ර මහත්මයා හරි අපරාධයක් වෙනවානේ. මේක අපිට කරගන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්නයක්. ඔබතුමාට හොඳ විශ්වාසයක් තියෙනවා. නෑ මට විතරක් නෙමෙයි. දැන් ওই පුද්ගලයා කවුද කියලා කිව්වොත් ඔක්කොටම දන්නවා මොහොත මේක කරන්න පුළුවන් කියලා. නම කිව්වොත් මම නම කියන්නේ නැහැ මෙතෙන්දී. හරිද? නම වුණත් කියන්න පුළුවන් පස්සේ. දැන් නෙමෙයි. එතකොට මේක කරේ නැත්තම් මේක කරොත් වෙන්නේ නැහැ ලොකු ප්‍රශ්නයක්. මේක කරොත් කාටවත් කරදරයක් වෙන්නෙත් නැහැ, කාටවත් විනාශයක් වෙන්නෙත් නැහැ, කාටවත් අගතියක් වෙන්නෙත් නැහැ කොටින්ම. හරි? මේක නොකළොත් ලොකු විනාශයක් අගතියක් වෙනවා. මං කියන්නේ කරන්න පුළුවන් අවස්ථාවේ කළ යුතු දේ කළ යුතුමයි. අනිවාර්යෙන්ම එහෙනම් මේක නරඹන පිරිස ඔබට බාරයි මේ කියන කාරණේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න ඔබත් අනිවාර්යෙන්ම මේ කාරණේ පිළිබඳව වගකිය යුතු බලධාරීන් දැනුවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මට පුළුවන් තරම් දෙයක් මං කරා. මට යන්න බැරි තැනකට මට යන්න බෑ. මට එතෙන්ට යන්න බැරි නිසා මම මේක මෙතෙන්ද කිව්වේ. අනිවාර්යෙන් එහෙම ඔබතුමාව සම්බන්ධ කරන්න පුළුවන් කෙනෙක් හරි මේක බලාගෙන ඉඳලා ඔබතුමාව සම්බන්ධ කරයිනේ. අනිවාර්යෙන් එහෙම කරොත් මේ වැඩේ හෙට කරන්න පුළුවන්. අනිවාර්යෙන් අපි බලාපොරොත්තු ඇති කරගමු. අපි ඔහුටත් අවස්ථාව දෙමු. අවස්ථාව දීලා බලන්න. අනිවාර්යෙන්. ඉතින් ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ මේක කරා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ නේ කාටවත්. මොකුත් ප්‍රශ්න වියදමක් යන දෙයක්වත් නෙවෙයිනේ. මේ කරන්න අවසරයක් විතරයි අවශ්‍යයි. මේක රටේ දැනුවත් කරලා අවසරයක් විතරයි අවශ්‍යයි. හැබැයි දැන් ඔය එන්නතක් එනකම් බලාගෙනත් ඉන්නවනේ මේ දවස්වල නේද? එන්නතක් කවදයිද කියලා කියන්න බෑනේ රමේෂ් දැන් තියෙන තත්ත්වය අනුව. හරිද? ඒකටත් ලොකු ප්‍රශ්න ඇති වෙනවනේ. හරිද? දැන් ඕවා ජාවාරංකාරයෝ බලාගෙන ඉන්න එක පැත්තකින් තමන්ගේ මඩිය තර කරගන්න. එන්නත ආපුවාම අපි තමයි මේක ගෙන්නන්නේ, අපි තමයි මේක ගේන්නේ. එතනත් ලොකු ප්‍රශ්නයක් එනවා. ඉතින් ඕවා ලොකු තව කාලයක් යනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා මේක නතර කරගමු. දැන් ඒ කතා කරේ ඔබතුමා මේ අධ්‍යාත්මික ක්‍රමවේද මගින් මේක සූපත් කිරීම. දැන් මෙච්චර කාලයක් ගිහිල්ලා අපි ආයුර්වේද වෛද්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් යමක් කරගන්න බැරුණා සරච්චන්ද්‍ර මහත්මයා. මොකද්ද ඒ ගැටලුව? මේක ගැටලුවක් නෙමෙයි රමේෂ්. මෙතන තියෙන්නේ අර වගේම ප්‍රශ්නයක්. දැන් අර වැඩි කරන්න දුවත් ওই ප්‍රශ්නේ එන්න ඉඩ තියෙනවා. මෙතන දැන් ආයුර්වේද වෛද්‍යවරු කීප දෙනෙක් මම දැක්කා ප්‍රසිද්ධ මේ YouTube නාලිකාවල විශ්වකර්ම channel එකෙත් මම දැක්කා. තව අපේ චමුදිත මහත්තයාගේ channel එකේ සම්පත් මහත්තයාගේ channel එකෙත් මම දැක්කා. තවත් කීපයක දැක්කා මේ දේශීය වෛද්‍යවරු රාශියක් ඉතා විශ්වාසවන්ත පුද්ගලයෝ මේකට ඖෂධ නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් ඕගොල්ලෝ ඉල්ලනවා මේකට රජයෙන් අවසරයක් මේ රෝගීන්ට දෙන්න. නමුත් ඒක තාම ලැබිලා නැහැ අවසරේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට මේ විදමහත්තුරුට පුළුවන් මේක ලංකාවේ තියෙනවා මේක සනීප කරන්න පුළුවන් 100%ක් සුව කරන්නද පුළුවන් පාලනය කරන්න 100%ක් රමේෂ් කිසිම ලෝකේ කිසිම දෙයක් කරන්න බෑ 100%ක් කිසිම ප්‍රතිකර්මයක්වත් 100% නමුත් පාලනය කරගන්න මර්ධනය කරගන්න පුළුවන් අඩපණ කරගන්න පුළුවන් මේ වගේ. ඒ කියන්නේ මර්ධනය කරගෙන ගියොත් අපිට දිනදා කටයුතු කරගෙන සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. මේක ඉතින් කවදා හරි ඇවිල්ලා සම්මූල වශයෙන් විනාශ කරනකම් යම් මට්ටමකට ඔය කියන බෙහෙත් වලින් පුළුවන් වෙන්න පුළුවන්. මොකද අපේ රටේ අතීතයේ ඉඳලා කරන දේවල් මේවා. ඉතින් ඒ වගේ බෙහෙත් තියෙනවා ඖෂධ. ඔව් අනිවාර්යයෙන්ම දැන් ගැටලුව තියෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයා දැන් අර අපි කලින් කතා කරපු පුද්ගලයා ඔබ නම සඳහන් නොකරපු පුද්ගලයාට තියෙන ප්‍රශ්නෙත් එකයි. එතකොට දැන් වෙද මහත්තුරුන්ට තියෙන ප්‍රශ්නෙත් එකයි. මේකට ඖෂධ තියෙනවා පාලනය කරන්න. හැබැයි මම එකක් කියනවා. වෙද මහත්තුරුන්ගේ ඖෂධ වලින් සුව කරනට වඩා ඒක ඖෂධ දෙන්න මේ පුද්ගලයින්ට. දැන් ඔයාලට දෙන්න ඕන මටත් දෙන්න. මේක එහෙම එකක් නෙමෙයි. මේක මුළු රටටම කරන ආශිර්වාදයක්. මේක ආශිර්වාදයක්. මේ ආශිර්වාදය කරන්න එච්චර අමාරු නෑ. ඒක මම කියන්නේ ඒකට මේ මිනිස්සු ඒ කරන පුද්ගලයාගේ ඉදිරියට එන්න ඕනද කොහොමද? නෑ. කවුරුවත් ඉදිරියට එන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔහු මට කිව්ව විදිහට ඔහුට අවශ්‍ය වෙන්නේ මේකෙන් රට දැනුවත් කරලා
ආශිර්වාදයක් කරන්න සමහරට මාධ්‍යයකින් ඒක ප්‍රචාරය කරන්න සිද්ධ වෙයි හැමෝම දැනුවත් කරන්න ඕන නිසා. ඉතින් රටේ මිනිස්සු දැනුවත් නොකර කරන්න බැරිද මේ රටේ මිනිස්සු දැනුවත් කරන්න නොකර කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔහු කිව්ව විදිහට නම් මුළු රටටම මේක ආශිර්වාදයක් කරන්න ඕන තත්ත්වයක තමයි තියෙන්නේ. ඒක ඔහුගේ වැඩක් මම දන්නේ නැහැ ඒක. එහෙනම් බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සරච්චන්ද්‍ර මහත්මයා අනිවාර්යෙන්ම අපි හැම දිනාටම හොඳක් වෙයි, යහපතක් වෙයි, ලාභ අරමුණු, පටු අරමුණු නැතුව මේ කතා කරන්නේ අපේ රටේ ලෝකේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා. ඔබතුමාටත් සමහර විට ඉදිරියේදී මොන ප්‍රශ්නයක් උදා වේද කියලා මට මොන වුණත් කමන්නේ මම ඒවට බය නැහැ. අනිවාර්යයෙන් සරච්චන්ද්‍ර මහත්මයා මේ දැන් ඔබතුමා පිළිබඳව කතා කරොත් පහුගිය දවස්වල මේ දැන් අපි දැක්කා Facebook තුල ඔබතුමාගේ සහ Facebook මේ සමාජ මාධ්‍ය ඇතුලේ සංචාරණය වුණා මේ ඔබතුමා කොරෝනා රෝගීන් කිහිප දෙනෙක් සුව කරා කියලා විදේශගත වෙලා ඉන්නේ. කොහොමද මේක අලුත්ම තත්ත්වය දැන් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? දැන් මම කරපු ප්‍රතිකාර කරපු 6 දෙනෙක්ම 6 දෙනාම සුව වෙලා ඉන්නේ. හැබැයි සමහරු කියනවා මම දැක්ක Facebook එකේ කමෙන්ට් දාලා තියෙනවා මේ කොරෝනා මේ බෙහෙත් නැතුව නිකනු සනීප වෙනවා කියලා. ඒකත් ඇත්තක් තියෙනව නැත්තේ නෑ. දවස් 5-14න් මේක කෙනෙක්ගේ ශරීරයෙන් අයින් වෙලා යනවා. දැන් සමහර විට අපටත් හැදිලා හොඳ වුණා. අපටත් හැදිලා හොඳ වුණාට දන්නේ නැහැ. හරිද? ඒ වුණාට සමහරු ඉන්නවා මේක හැදිලා සුව වෙන්නේ නැති. ආන් එහෙමයි තමයි මම සනීප කරේ. ඒ කියන්නේ සමහරුන්ට හැදිලා ඒගොල්ලන්ගේ උණ බහින්නෙම නැහැ. එහෙම අය එක්කෙනෙක්. සමහරුන්ගේ පපුවේ සෙම හිර වෙලා එහෙම තියෙනවා සෙම ගැලවිලා යන්නේ නැහැ. එහෙම අය සුව වෙන්නේ නැහැ. සමහරුන්ගේ වෙන වෙන රෝග පීඩා නිසා මේක සුව වෙන්නේ නැති තත්ත්වයන් එහෙම අය තමයි මම සනීප කරේ. නිකන් මේ කොරෝනා හැදිච්ච සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි. එතකොට එහෙම අයව මම සනීප කරලා තියෙන 6 දෙනෙක්. ඒ 6 දෙනාගෙම PCR පොසිටිව් නෙගටිව් රිපෝට් තියෙනවා මං ගාව. මට වෙලා තියෙනවා. ඒ 6 දෙනාගෙන් 3 දෙනෙක් 4 දෙනෙක් දැනට වීඩියෝ පට වෙලා තියෙනවා. ඒගොල්ලෝ කතා කරලා ඒ පිට රටවල් ඉඳලා ඉතාලිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, එංගලන්ත ඔය රටවල් වලින්. ඒ රටවල් ඉන්න අය තමයි සනීප කරේ. ඉතින් එහෙම සනීප කරලා තියෙනවා. මේක සනීප ගන්න පුළුවන් මට දවස් දෙකකින්ම සනීප කරනවා. ඔව් දැන් සරච්චන්ද්‍ර මහත්මයා මෙහෙමයි. දැන් ලෙඩක් හොඳ කරන්නේ අපි සාමාන්‍යයෙන් දන්නේ වෛද්‍යවරයෙක්නේ. දැන් කොටිම ඔබතුමා වෛද්‍යවරයෙක් නෙවෙයිනේ. දැන් මේ කියන මේ රේකීය ප්‍රතිකාර, විශ්ව ශක්ති ප්‍රතිකාර සහ ඔබතුමා කියනවා මේ ඔබතුමා රේකී මාස්ටර් කෙනෙක්, ප්‍රාණික හීල කෙනෙක්. කොහොමද මේක සම්බන්ධ වෙන්නේ වෛද්‍යවරයා සහ උතන තියෙන වෙනස මොකද්ද? වෛද්‍යවරයා කියලා කියන්නේ රෝගයකට ඒක රෝගය හඳුනාගෙන රෝගයට අවශ්‍ය බෙහෙතකින් ඒක සුව කරන කෙනාට ඒකට කියනවා කියෝ කියලා. ඉංග්‍රීසියෙන් CUR කියෝ කියලා කියනවා. අපි කරන්නේ එහෙමනේ අපි ඩයග්නොස් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි රෝග හොයා ගැනීම පිළිබඳ අපිට හැකියාවක් නැහැ. අපි කියන්නේ රෝගයක් තියෙනවා නම් ඒ රෝගයට අපි හීලින් එකක් කරනවා. ඒ කියන්නේ ප්‍රතිකාරයක් කරනවා. ඒක ඇවිල්ලා හැබැයි භෞතික ප්‍රතිකාරයක් නොවේ. ඒක ඇවිල්ලා කායික, මානසික, චිත්ත වේග, ආධ්‍යාත්මික කියන හතරටම කරන ප්‍රතිකාරයක්. හැබැයි අර භෞතික ප්‍රතිකාර වලට වඩා මේකෙන් උදව්වක් ලැබෙනවා රෝගේ සුව වෙන්න. මං කියන්නේ කිසිම වෙලාවක බටහිර හෝ ආයුර්වේද හෝ ප්‍රතිකාර අතහරින්න කියලා. ඒ ප්‍රතිකාර කරන ගමන් ඊටත් ඇතුලේ ඒ රාමුව ඇතුලේ ඉඳගෙන අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම කළා තමයි අපි සුව කරන්නේ. එතකොට මේ රේකී ප්‍රාණික් කියලා කියන්නේ මේ මම හදපු එකක් නෙමෙයි. ඒක ලෝක ප්‍රසිද්ධ ක්‍රමයක්. ඕන කෙනෙකුට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා රේකී ප්‍රාණික් කියලා හොයලා බලන්න. ඒ වගේ ප්‍රතිකාරකම තියෙනවා. දුරස්ත ප්‍රතිකාරකම තියෙනවා විශේෂයෙන්. මේකේ ක්වොන්ටම් තියරි එකක් තියෙනවා. කාලය ප්‍රමාණය සහ දුර කියන තුන යම් සිදුවීමකට වැදගත් නොවේ කියන නීතියක් තියෙනවා. ඒක නිසා ඉන්න තැන දුර ප්‍රමාණය සහ කාලය කියන එක වැදගත්. ඒක නිසා ඈත ඉන්න කෙනෙකුටත් ඒ ප්‍රතිකාරය ලබා දෙන්න පුළුවන්. ඒ පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව. නොදැනුවත්වත් පුළුවන්. ඒ පුද්ගලයා දැනුවත් නොවුනත් පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා ගැන මම දැනගන්න ඕනේ. ඒකයි නීතිය. දැන් අපිට මේකෙදි වාසියක් තියෙනවා. අපිට තාක්ෂණයෙන් සම්බන්ධ වෙලා ඒ ඕනෑම රෝගයක් ඒ රෝගියා ඉදිරිපිට ඉන්නවා වගේ සුව කිරීම. මේක විදිහට මම කොරෝනා විතරක් නෙමෙයි. ඊට වඩා මේ කියන්නේ කොරෝනා කියන්නේ ඇත්තටම දරුණු රෝගයක් නෙමෙයි. කොරෝනා නම් දවස් 15න් සනීප වෙනවා කියනවනේ. නමුත් ඊට වඩා දරුණු රෝග තියෙනවා. වකුගඩු රෝග, ඊළඟට පිළිකා රෝග, ස්නායු රෝග, මානසික රෝග විශේෂයෙන් මානසික රෝග සුව කරන්නම බෑ. ඒ වගේ රෝග මම සනීප කරලා තියෙනවා මේ පහුගිය කාලේ. ඉතින් ඔබට මගේ Facebook එකට ගියොත් දැනගන්න පුළුවන් සඳස්සෝරා කියලා Facebook channel එකක් තියෙනවා. පිටුවක් ඒකට ගියොත් දැනගන්න පුළුවන් මේ ඔක්කොම වීඩියෝ පටි දාලා තියෙනවා. කතා කරපු අය ඔක්කොම දාලා තියෙනවා. මේ කියන දේ බොරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මම ඒකට තෑග්ගක් දෙනවා එහෙම කියන කෙනාට. ඒ කියන්නේ මෙහෙම විෂය මාලාවක් නැහැ සහ ඔබතුමාට මෙහෙම කරන්න බෑ කියලා කියනකොට මම රුපියල් ලක්ෂයක තෑග්ගක් දෙනවා ඔප්පු කරලා පෙන්නුවොත්. ඒ කියන්නේ ඔබතුමාට ඕන ලෙඩක් හොඳ කරන්න පුළුවන්ද ඔය විදිහට? දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් ඔන්න වකුගඩු රෝගියෙක් ඔන්න මේ පැත්තකට කරලා තියෙනවා. නැත්නම් මේ වකුගඩුව මේ රෝගියාගේ ඉවත් කරන්න ඕනේ. එහෙම බේර ගන්න පුළුවන්ද ඔබතුමාට? ඉවත් කරන්න. ඉවත් කරන්න. දැන් මේ ඕස්ට්‍රේලියාවේ දැන් මේ දවස්වලත් ඉන්නවා මහත්මයෙක්. ඒ මහත්මයාට වයස අවුරුදු 52ක් විතර වෙනවා. ඒ මහත්මයා දැන් අවුරුදු 2ක ඉඳලා ලෙඩ ඇඳක වැටිලා ඉන්නවා. පණ තියෙනවා
මැරිලා නැහැ. නමුත් කිසිම දෙයක් හැප්පෙන්නේ නැහැ, කනක් ඇහෙන්නේ නැහැ, සීයක් නැහැ, කණ්ඩ බොන්න බෑ මොකවත් බෑ. දැන් ඒ පුද්ගලයා මම සුවපත් කරමින් ඉන්නවා මේ දවස්වල. එතකොට ඒත් ඇවිල්ලා අර ඔබ කිව්වා වගේ වෛද්‍යවරු විසින් පැත්තකට කරලා මේ නිකන් ඔය අර පණ තියෙන හින්දා ඉතුරු කරලා තියෙන කෙනෙක්. දැන් ඒ පුද්ගලයාට තරමක් දුරට සුවයක් මම අරන් දීලා තියෙනවා. S2 පේන්න, කන් දෙක ඇහෙන්න තාම නැගිටින්නේ නැහැ. නැගිටින එකත් ළඟදිම කරනවා. ඒ වගේ හුඟක් රෝගීන්ට අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් මේ රේකී ප්‍රාණික්. මේකෙදි කරන්නේ රමේෂ් දැන් වෛද්‍යවරුන් කරනවට වඩා වෙනස් දෙයක් අපි කරන්නේ. අපි කරන්නේ ඇගේ තියෙන අර නෙගටිව් එක අයින් කරනවා. ඍණාත්මක දේවල් අයින් කරලා ධනාත්මක දේවල් ශක්තියක් ඇතුල් කිරීමක් කරන්නේ. එතකොට ඕනෑම රෝගයකට ඒක සුවයක් කිරීමට හැකියාවක් තියෙනවා. මේක මං කියන එකක් නෙමෙයි. ඔබලට පුළුවන් ඕනම කෙනෙකුට ගිහිල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා අද බොහොම ලේසියෙන් තියෙනවා. රේකී කියන වචනේ ගහලා ටයිප් කරන බලන්න කොච්චර ලෝකෙ මේක දියුණු ක්‍රමයක්ද කියලා. ප්‍රාණික් හීලින් කියලා ගහලා බලන්න මේකෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ අපේ රටේ ඇතුලේ තමයි තාම ලොකු ප්‍රසිද්ධියක් නැත්තේ නේ. ඔව් ඇත්තටම අපේ රටේ එහෙම ප්‍රසිද්ධියක් නැහැ. මොකද එච්චර ප්‍රසිද්ධිය මේක කරපු අය අපේ රටේ නැහැ. ඉන්නවා. කරන්න පුළුවන් අයත් ඉන්නවා. රේකී මාස්ටර්ලත් ඉන්නවා, ප්‍රාණික් හීලත්ලත් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ බොහොම අප්‍රකටව තමයි මේවා කරන්නේ. දැන් ප්‍රසිද්ධිය යම් මට්ටමකින් හරි කරේ ඉස්සලම් මන් තමයි. මම ජයන්ති එංගලන්තයේ ඉන්නේ. මට අවුරුදු 2කමාරක ඉඳලා බඩේ අමාරුවක් තියෙනවා. බඩ යන ලෙඩේ මම මගේ දොස්තර ගාවට ගියාම මොඩියේ මගේ ටැබ්ලට්ස් දුන්නා. ඒක ඇහුවේ නෑ. මාස 6ක් 7ක් ගියාට පස්සේ කැමරා එකක් දාලා බැලුවා. ඒගොල්ලන් කිව්වා කිසිම බවල්ස් වල කිසිම ලෙඩක් මුකුත් නෑ කියලා. ඊට පස්සේ මුකුත් මට බෙහෙත් දුන්නේ නෑ. මගේ විහිම්ම මම බඩ වේලෙන්න මම ටැබ්ලට්ස් මං ගත්තා මේ දැන් මේ වෙනකම්ම. ඉතින් තවත් මට මේක ඉවසගෙන ඉන්න බෑ. එළියට යන්න නෑ. කෑමක් කන්න නෑ. ඒ වගේ පීඩා විඳිනවා මට නිතරම টয়ලට්ස් යනවා. ඉතින් මෙහෙම ඉන්නකොට තමයි ડોક્ટર සරස්චන්ද්‍ර වේද මහත්තයාගේ මේ රේකී වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයෙන් ලෙඩ සුවපත් කරනවා කියන එක දැක්කේ. දෙන්නෙකු සුවපත් වෙලා තිබුණා. මට හරි විශ්වාසයක් ආවා. එහෙම විශ්වාසය ඇතුව මම වේද මහත්තයාට මම කෝල් කළා. මම දිනයක් වෙන් කරගත්ත වේද මහත්තයා කිව්වා මං හොඳ කරන්නම් කියලා. ඉතින් මට හරි සන්තෝසයි. ඉතින් ප්‍රතිකාර කර්මේ පටන් ගත්ත කරන්න. දවස් 4ක් යනකම් මට ගොඩක් අමාරු වුණා. මට බඩ ගියා. වේද මහත්තයා කිව්වනේ ලෙඩේ මූලෙටයි මම ප්‍රතිකාර කරන්නේ. ඒවා ඔක්කොම අසුබ දේවල් ඔක්කොම පිට කරනවා කියලා. එහෙම වෙලා පස්වෙනි දවස් 6 වෙනි දවස් වෙනකොට මට හරීම සැහැල්ලුවක් දැනුණා. බඩට 2.1 මට ගියේ. ඉතින් මම වේද මහත්තයාට කිව්වා අනේ මට දැන් හරි සැහැල්ලුයි මගේ බඩ. මට දැන් ඇවිදින්නත් පුළුවන්. හරි සන්තෝෂයි හිතට. ඉතින් මම ඒකයි කියන්නේ වේද මහත්තයා මට සුවකරූපේකේ සතුටට තමයි මම මේක බෙදා හරින්න ඔබ සැමට. තුරුණුවන්ගේ සරණින් වේද මහත්තයා මේ සුවපත් කරාම ආව. මට කියලා නිම කරන්න බෑ මගේ ඒ තියෙන සතුට. ඒක නිසා මට අවුරුදු 69ක් දැන් වයස. ඉතින් මොකටද මේ ඉන්න ටික කාලේ දුක් විඳින්නේ? නිරෝගීකම තමයි උතුම්ම ලාභය. ඒක නිසා මේ රේකී වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ විශ්ව බල ශක්තියෙන් ආපු එක මම ගොඩාක් ගරු කරනවා. ඉතින් හැම දිනාට මම මේක දන්වා සිටිනවා මේකේ තියෙන මේ සුවතාවය. ඔබ සැමට බුදු සරණයි. අපිත් එක්ක ඉන්නවා රේණුකා අක්කා. රේණුකා අක්කා ගිය මාසේ කියන්නේ ඔක්තෝබර් මාසේ 20 වෙනිදා වෙද්දී ගොඩාක්ම අසාධ්‍ය තත්ත්වයේ ඉද්දී තමයි මේ අපිට හම්බෙන් හමු වෙන්නේ. ඊට පස්සේ මේ මාසයක් ඇතුළත රේණුකා අක්කට ගොඩක් දේවල් වුණා. ගොඩාක්ම අසාධ්‍ය තත්ත්වයේ හිටියේ. ඒ අසාධ්‍ය තත්ත්වයේ ඉන්න වීඩියෝ සහිත ලයිව් කීපයක් තියෙනවා. සමාධි බෝනු චන්දි ජයකොඩි ගම්මැද්ද දර්ශන කියන Facebook වල ඒව ෂෙයාර් වෙච්ච තව Facebook ගොඩක මේ ලයිව් එක ඇති අන්ලක් මේ රේණුකා අක්ක හිටපු තත්ත්වේ දැන් රේණුකා අක්කට ගොඩක් හොඳයි හිටියට වඩා. රේණුකා අක්කා කුවේට් එකට එන්නේ මං හිතන්නේ මීට මාස 8කට හෝ අවුරුද්දකට කලින්. එතන ඉඳලා වුණු දේ රේණුකා අක්කා කියන්න. ඔව් මම ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 20 කුවේට් එකට. ඒ ඇවිල්ලා ඒජන්සියෙන් පාහිල් වල ගෙදරකට දැම්මම ආව. උයන්න ආවේ මම උයන්න දැම්මා. මාස 4ක් එක දිගට වැඩ කරගෙන ඉඳිද්දි ඒගොල්ලෝ මාව සෞදියට යවන්න හැදුවා. ඒජන්සියට දාලා ඊට පස්සේ ඉන්න ගෙදර අයමද ඔයා සෞදියකට අරන් යන්න ඒජන්සියට ආපහු යවලා මානෙන් මිස්ගේ ඒජන්සිය ලංකාවේ කුරුණෑගල බ්‍රයිට්වේ එකෙන් මං ආවේ. මානෙන් මිස්ගේ ඒජන්සියට දාලා ඒජන්සියෙන් මාව සෞදියට විකුණන්න හැදුවා. ඒකල්ල ඒගොල්ලෝ මාව ගෙන සෞදියේ මන් දන්නේ සෞදියට කියලා මට කිව්වේ සෞදි මායි මට අරන් යන්න කියලා කුවේට් වල. ඊට පස්සේ මාව ඒ ගෙදරට ගියාම ඒ ගෙදර හිටියා ඉන්දියාවේ දෙන්නේ වැඩකාරයෝ. ඒ දෙන්න කිව්වා අක්කේ ඔයාව යවන්න හදන්නේ සෞදියට කියලා.
සෞදියට යන්න බැරි හින්දා මං ගෙදරින් පිට වුණා. ගෙදරින් එම්බසියට යන තමයි ආවහු පිට වුණේ. ඒ යනකොට මහම්බෙන් මට ලංකාවේ එක්කෙනෙක් හම්බුණා සුනිල් කියලා යාගේ නෝනත් එක්ක. ඒ දෙන්න මාව එක්කන් ගිහිල්ලා ජහරකේ ගසරවල හිටියේ මම ගෙවල් වලට දවස් මාස්පතා වැඩට දැම්මා. මාස්පතා වැඩට දාලා ඉඳෙද්දි එක ගෙදරකට මාව අත දැම්මා. ඒ ගෙදර මට ගොඩාක් කරදර වුණා. ගිය මාසේ මේ අවුරුද්දේ ඔක්තෝබර් වල මට යන්තම් බඩේ කැක්කුමක් ඇල්ලුවා. බඩේ කැක්කුමක් කාලා සීනි වැඩුණා. ඒත් මට බෙහෙතක් හම්බුන්නේ නැහැ. මාස 3ක් යනකම් එක දිගටම මම ඒ ගෙදර වැඩ කරා. වැඩ කළා මට අසනීපයි කියලා දැනගද්දින් ඒගොල්ලෝ මාව පාරට දැම්ම. මට පඩි දුන්නෙත් නැහැ. ඒ පාරට දාද්දි මං අහම්බෙන් පාරේ හිටගෙන ඉන්න බැරි තත්ත්වෙන් ඉඳෙද්දි එක කුවේට් මාම කෙනෙක් මාව දැකලා මාව ගෙදර එක්කන් ගියා. එක්කන් ගිහලා දවස් 3ක් ඒ ගෙදර තියන් ඉඳලා ඒ මාමට තේරුණා මට අසනීපයි කියලා. ඊට පස්සේ මාම වාහනේ දාගෙන අරගෙන ගිහිල්ලා ඒ මැඩම් ජහර හොස්පිටල් එකට අරන් ගිහිල්ලා මාව චෙක් කරා. චෙක් කරනකොට සීනි තිබ්බා 600ට. ඊට පස්සේ ක්ලිනික් එකකටත් දාලා ඒ මාම මට එහෙම බෙහෙත් කරේ. මාමගේ වෙන වැඩකාරයෙක්ගේ අකාමෙකට මට අකාමවන් මොනවත් නැහැ. ඊට පස්සේ චෙක් කරගෙන යද්දි මගේ ගර්භාෂය ගෙඩි කිව්වා. වකුගඩු ඉදිමිලා මුත්‍රාශය ඉදිමිලා මට ගොඩාක් අසාධ්‍ය තත්ත්වයක හිටියා. ඊට පස්සේ මම දවස් 8ක් මාව ඉස්පිරිතාලේ නවත්තලා මට බෙහෙත් කරා. බෙහෙත් කරලා ඒ එක්කන් ආවා ගෙදර. එක්කන් ආවන් මට ගර්භාෂයේ පිළිකාවක් කියලා මාව ඔපරේෂන් කරන්න ඕන කිව්වා. ඔපරේෂන් කරන්න ඕන කොහොම මම දර්ශන මල්ලිට මම ඒගොල්ලන්ට මම මේක දැනුම් දුන්නා මගේ Facebook එක හරහා. ඊට පස්සේ සමාධි නංගි චන්දි අක්කා දර්ශන මල්ලි 3 දෙනා ඇවිල්ලා මා වීඩියෝ කරලා ඒගොල්ලෝ දැක්ක මං හිටපු තත්ත්වේ. මම මැරෙන්නම වැටිලා හිටියේ. මං ගොඩාක් අමාරුවෙන් කන්නත් බෑ මට. මාස 3ක් තිස්සේ වතුර විතරයි කන එක මට වමන යනවා. ඔව් අන්න එහෙම තමයි අපිට හමු වෙද්දී අක්කා හිටියේ निराहारව. දවස් 3ක් निराहारව හිටියේ සම්පූර්ණම. ඒ කියන්නේ එදා අපි අවම වශයෙන් හොස්පිටල් එකට අපි ගෙනිච්ච මුබාරකේ හොස්පිටල් ජබ්රියා. එතනට ගෙනිච්ච නැත්නම් ජීවිත තර්ජනයක් තිබුණා. හැබැයි එතනට ගෙනිච්චට එතනදී ලොකු ට්‍රීට්මන්ට් එකක් හමුනේ නැහැ. මෙයා ඇඩ්මිට් කරා. කවුරුත් බැලුවෙත් නැහැ. ටෙස්ට් සාමාන්‍ය මුත්‍රා ලේ PCR එක මුලින්ම කරලා තමයි වාට්ටුවට දැම්මේ. ඊට පස්සේ මුත්‍රා ලේ ඒ දේවල් චෙක් කරා. චෙක් කරාට මෙයාට එක්ස්රේ සියලු දේ ගත්තා. නමුත් හරියට ප්‍රතිකාරයක් එතන සිද්ධ වුණේ නැහැ. මම ගොඩක් උත්සාහ කරා දොස්තරලා එක්ක කතා කරලා නර්ස්ලගේ සහයෝගයෙන් මෙයාට ප්‍රතිකාරයක් දෙන්න. නමුත් ලංකාවේ එම්බසිය කතා කරන්න ඉස්පිරිතාලේ උත්සාහ ගත්ත එකම වෙලාවකවත් ඒගොල්ලෝ ආන්සර් කරේ නැහැ. ගොඩක් ඒගොල්ලෝ උත්සාහ කරා, අපි උත්සාහ කරා එම්බසිය මේකට මැදිහත් වීමක් කරගන්න බැරි වුණා. එතකොට මෙයාගේ මේ රටට ගෙනාපු ස්පොන්සර්ව කපිල්ව එයා සම්බන්ධ කරගන්න බැරි වුණා. එයා මේකට එකතුනේ නැහැ. ඒක නිසා හරියට ප්‍රතිකාරයක් කරන්න මේ රෝහල් බලධාරීන් කටයුතු කරේ නැහැ. ඊට පස්සේ මෙයාව ගිය මාසේ 29 වෙනිදා මෙයා ඩිස්චාර්ජ් වෙනවා. ඩිස්චාර්ජ් වුණාට මෙයාව තියන්න අපිට තැනක් තිබුණේ නැහැ. එදා රෝහලෙන් ඩිස්චාර්ජ් කරන්න හේතුවත් එදා තමයි එදා රෑ 12 මෙයාගේ අකාම ඉවර වෙනවා. ඊට පස්සේ 30 31 කියන දවස් දෙකට එක දවසකට ඩිනාර් 70 ගානේ රෝහලට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම තියෙද්දි මෙයා කොහොම හරි 31 වෙනිදා අපි මෙයාව ටිකට් කපාගෙන මේ අනුලක් අපිට මේ මැදිහත් වුණා මේකට මේ ලෙඩෙක් මේ පාරට දාන්න බෑ කියලා මේ මිනිස්සයා බාර ගන්න. ඒ මානසික සිතුවිල්ලත් එක්ක මේ ඒ දුන්නු උපකාරයත් එක්ක මේ දැන් ඉන්න අනුලක්කයි ගෙදරට අපි ලෙඩාව මම ගෙනල්ලා ලෙඩා බාර දුන්නා. ඊට පස්සේ තමයි මෙතන මේ වැදගත් දේ සිද්ධ වෙන්නේ. ඒ අතරේ අනුලක්කා ප්‍රතිකාර ලැබමින් හිටියා අපේ UAE සරච්චන්ද්‍ර කියන ජ්‍යොතිෂ්වේදීතුමාගෙන්. ඒ ප්‍රතිකාර ලැබමින් ඉද්දී සිදු වුණු දේ තමයි වැදගත් වෙන්නේ. ඒක අක්ක කියන්නකෝ. ඔව් මං අල්ලක්කලා ගෙදර ඇවිල්ලා ඉතර ඉඳිද්දී අල්ලක්කා කිව්වා නංගි මට මෙහෙම වෙදකමක් කරනවා සරච්චන්ද්‍ර මහත්තයා. නංගි මං වෙද මහත්තයාගෙන් අහලා බලන්නම් නංගිටත් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අල්ලක්කා මහත්තයාගෙන් ඇහුවාම ඒ මහත්තයා කියලා තියෙනවා ඊට මං ඔයාලට වෙදකම් කරද්දී ඒ ලෙඩාව ඉදිරිපත් කරන්න.
එතකොට අනුලක්කට දවසක් කරලා ඉවරයි. ඊට පහුවෙන්දා මම එයාකට වෙදකම් කරලා ඉවර වෙලා ඒ මහත්තයා මාවත් අරගෙන මගේ විස්තර අහලා මේ මටත් ඊට පස්සේ රේකී ගමේට ඒ මහත්තයා වෙදකම් කරා. දවස් 2ක් කරා එක දිගට. ඊට පස්සේ මේ එතකොට අනුලක්කයි දවස් 3 ඉවරයි. ඊට පස්සේ මං හිටියා දවස් 20ක්ම අනුලක්කලා ගෙදර. අනුලක්කයි කාමරේට රයින් දෙද්දි ඊයේ අනුලක්කා මට ඉන්නම බැරි තැන අනුලක්කයි දර්ශන මල්ලි ඊයේ මාව ආයෙ අරන් ගියා සබය හොස්පිටල් එකට. සබා හොස්පිටල් එකට අරන් ගිහිල්ලා ඔක්කොම චෙක් කරලා බලද්දි මට දැන් අර වකුගඩු වල ඉදිමුණු එක නැහැලු. ඒගොල්ලෝ ඔක්කොම චෙක් කරා වකුගඩු වල ඉදිමුණු එක නෑ. දැන් මුත්‍රා අමාරුවක් විතරක් තියෙනවා කියලා කිව්වා. මේ මං නම් හිතන්නේ මෙද මහත්තයා කරපු දෙයින් මගේ වකුගඩු වල තිබ්බ ප්‍රශ්න නැති වෙලා ගියා. දැන් ඊට පස්සේ ඇවිල්ලා අනුලක්ක දැන් ආයේ වෙද මහත්තයට කතා කරලා කිව්වා දුප්පත් මිනිස්සුන්ගේ මුදල් මට අවශ්‍ය නැහැ. මං එයාගේ දිගටම ඒ වෙදකම් ටික කරන්නම් ඉතුරු ලෙඩ ටිකත් මම හොද කරලා දෙන්නම් කියලා. මේ ඒක තමයි මේ කතාව. ඒ කියන්නේ සරච්චන්ද්‍ර මහත්තයාගේ වෙදකමෙන් අප්කට වකුගඩු අමාරුව අඩු වුණා. සීනි අඩු වුණා. සීනි 500ට තිබ්බා කියන්නේ 18යි දශම ගානකට තිබ්බා. ඊයේ චෙක් කරද්දි 6.6ට සීනි බහැලා තිබ්බා. දැන් සීනි තත්ත්වයත් අඩුයි. සීනි කොහොමත් අඩු වැඩි වීම සාමාන්‍ය වෙනවා. නමුත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ වකුගඩු වල තිබුණු අමාරුව සරච්චන්ද්‍ර මහත්තයාගේ ප්‍රතිකාරයෙන් පස්සේ සනීප වුණා කියන එක ඔයාට තේරෙනවා? ඔව් මට තේරෙනවා. දැන් දොස්තරලා කියනවා වකුගඩු ඉදිමිලා ආපු මගේ දැන් මුත්‍රාශය විතර ප්‍රශ්නයක් තියෙනවා කියනවා නම් වකුගඩු අමාරුව අඩුනේ සරච්චන්ද්‍ර මහත්තයාගේ ප්‍රතිකාරවලින්. ඒ කියන්නේ ලෙඩ දුක් සුවපත් කිරීම පමණද සරච්චන්ද්‍ර මහත්මයා මේකෙන් කරන්නේ? නෑ ලෙඩ දුක් විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම කෙනෙකුගේ ඔය ගෙවල් දොරවල් වල තියෙන ගැටලු, වාස්තු දෝෂ, එතකොට කෙනෙකුට තියෙන ආර්ථික මූල්‍ය ප්‍රශ්න, ඒ වගේ දේවල් වලටත් හොඳ ප්‍රතිකාර තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ආරක්ෂාව සලස ගන්න. දැන් මේ ප්‍රාණික් හීලින් වල තියෙනවා රමේෂ් ප්‍රොටෙක්ෂන් එකක් දාගන්නවා තමන් වටේ. ෂීල්ඩ් එකක්. ආරක්ෂාවක්. තමන්ට දාගන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ මම යනවා බස් එකක නැගලා සෙනඟ ගොඩක් ඉන්න තැනකට යනවා. ඒතකොට මේ බස් එකේ යනකොට මගේ ඕරායකට තව කෙනෙක්ගේ ඕරා එකක් එන්ටර් වෙනවා. දැන් අපි ළඟ වුණාම ඕරා දෙක එකට සෙට් වෙනවා. දැන් අපි ළඟ හිටියොත් නරක පුද්ගලෙක් නරක ඕරා එකක් තියෙන ඒක මට බලපානවා. එතකොට සයිකික් ඇටැක් කියලා තියෙනවා. දැන් අපිට මිනිස්සු බයිනවා. අපේ හිත රිදවනවා. දැන් ඒ හිත රිදවනවාම අපේ හිත රිදෙනවා. අපි ඒකට ප්‍රතිචාර දක්වන සමහර අපිත් බයිනවා. එතකොට මේකෙදී එහෙම බයින්න හොඳ නැහැ. අපි සද්ද නැතුව ඉන්න ඕනේ. අපිට බැන්නොත් සද්ද නැතුව ඉන්න ඕනේ. මොකද මේ ඇක්ෂන් එක ඌට ආපහු යනවා. දැන් අපිත් ඇක්ෂන් එකක් නිකුත් කරොත් ඒක දෙකට මුහු වෙලා ඒකේ බලය වැඩි වෙනවා. ඒකෙදී ඒ වගේ සයිකික් ඇටැක් වලදී අපිට ආරක්ෂාවක් දාගන්න පුළුවන්. අපිට කොච්චර මොනවා මානසික වශයෙන් කවුරුහරි ප්‍රහාර එල්ල කරත් අපි ඒකෙන් රැකෙනවා. ඒ වගේ ප්‍රොටෙක්ෂන් තියෙනවා මේ ශාස්ත්‍රය තුල. තමන් ආරක්ෂා කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබතුමා මුණ ගැහිලා ඒ තමන්ට අවශ්‍ය කරන කාරණේ පිළිබඳව එතුමාව දැනුවත් කරලා ඔබට අවශ්‍ය දේ සිද්ධ කරගන්න පුළුවන්. මෙතන ලෙඩක් දුකක් හැදෙන්නම ඕනේ නැහැ. අර කියපු විදිහට යම් ආකාරයක ආරක්ෂාවක් සිද්ධ කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ තමන්ගේ ගෙදර තමන්ට අනිත් අයගෙන් ලොකු පීඩනයක් එල්ල වෙනවා. තමන්ට බිරිඳට සැමියාගෙන් තදබල පීඩනයක් එනවා. එතකොට බිරිඳ මානසිකවනේ වැටෙන්නේ. මේ මානසිකව වැටෙනවට ඒකට දාන්න පුළුවන් මෙන්ටල් ප්‍රොටෙක්ෂන් එකක්. බොහොම සුළු දෙයක්. මෙන්ටල් ප්‍රොටෙක්ෂන් එකක්ද. ඒතර මෙන්ටල් ප්‍රොටෙක්ෂන් එක වැටෙනම අරයා කොච්චර තමන්ව පීඩනයට පත් කරන්න දුවත් ඒකෙන් ඇති වෙන්නේ. දැන් ගෙදරක දරුවෝ දෙමව්පියන්ට පීඩාව ඇති කරනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට වැඩපොලේ තමන්ගේ කාර්යාලයේ තමන්ගේ ස්වාමියා කෙනෙකුට පීඩාවක් දෙනවා, තදබල පීඩාවක්. සමහර කාන්තාවන්ට මේ මානසික වශයෙන් දැඩි බලපෑම් එල්ල කරනවා, ලිංගික අල්ලස් වගේ දේවල් ඉල්ල. ඒ යම් කිසි කෙනෙක්. ඒව වළක්වන්න පුළුවන්. තමන්ව ප්‍රොටෙක්ෂන් කරනවා. එතකොට ඒකෙන් වෙන්නේ මොකද? අර ඇක්ෂන් එක ආපහු යනවා අර පුද්ගලයාටම. එතකොට ඔහුට මේකේ පවවලා ඔහු මාතර කරනවා. ඒ කියන්නේ දැන් කොහොමද සරච්චන්ද්‍ර මහත්තයා ඔක ප්‍රත්‍යක්ෂ කරගන්නේ? දැන් අපිට ඔබ දා මොන හරි දෙයක් කරනවා. දැන් කොහොමද මම දන්නේ දැන් මට මේක මේ හැම දෙයක්ම මේ ශාස්ත්‍රය තුල තියෙන දේවල් මේ මම හදපු දේවල් නෙමෙයි. අපි ඕන කෙනෙක් අතරේ අපිට නොපෙනෙන සම්බන්ධකම් තියෙනවා. දැන් ඔයයි මයි මේ කතා කරනකොට අපි දෙන්න අතර ලොකු කෝඩ් එකක් හැදෙනවා. අපි දෙන්න අතර ලොකු කෝඩ් එකක්. දැන් ඔයා මෙතනින් ගියාම ඔය කෝඩ් එකෙන් මට ඇතුල් වෙච්ච දේවල් මගේ හිතේ දෝංකාරය දෙනවා. දැන් අපි කවුරු එක කතා කරලා ටික වෙලා ගියාම මේ පුද්ගලයා කියපු දේවල් අපේ හිතේ බුරබුරා පැනලා ගිනව දැනනවද ඔයාලට? ඒ බුරබුරා පැනනගෙන එක ඇති වෙන්නේ අර කෝඩ් එක නිසා. අපි කරන්නේ කට් කරනවා කෝඩ් එක. දැන් මට ඇවිල්ලා කවුරු හරි මෙතෙන් දැල්ලා බැනලා යනවා හොඳටම. දැන් මම දවස් ගාණක් ඔය ගැන කල්පනා කරනවා, කන්නේ බොන්නෙත් නැහැ, හිතන්න මං මානසිකව වැටෙනවා අන්තිම විදියට.
ඔයා කියන්නේ මම ඒකෙන් ලොකු රෝගියෙක් බවට පත් වෙනවා. නමුත් මට පුළුවන් කරන්න ඔහු ගිය සැනින් හෝ ඉන්න සැනින් මේ කට් කරලා මේ මයින් කළා දාන්න. මෙච්චර ගන්න තියෙනවා. ඒක ඔහොම කරුවට බෑ. ඒකේ තියෙනවා යම් සිදයක් ශාස්ත්‍රයක්. ඒකේ කෝඩ් එක කට් කරපුවාම ඒ සම්බන්ධතාවය එතනින් ඉවරයි. එතනින් පස්සේ බැනලා ගියත් මොනවා කරලා ගියත් ඒකෙන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා නොපෙනෙන දේවල්. දැන් අපේ චක්‍රහත අපිට පේන්නේ නැහැ නේ. ඒ වගේ මේ අපිත් එක්ක තියෙන ඕරික් සීල්ඩ් එකත් අපිට පේන්නේ. අපි හැම එකකම ඕරික් සීල්ඩ් එකක් තියෙනවා වටේ. ඒක හදාගන්න පුළුවන් අපිට. සරචන්ද්‍ර මහත්මයා දැන් අවසාන වශයෙන් තව කාරණා කිහිපයක් තියෙනවා අහන්න. මේ අපි පහුගිය දවස්වල දැක්ක ඔය අන්තර්ජාලයේම තමයි මේකක් දැක්කේ මේ යෝග ක්‍රම සහ මේ එතනින් ගියාට පස්සේ විශේෂයෙන් මේ කුණ්ඩලින ශක්තිය තුලින් රෝගීන් සුවපත් කරනවා කියලා ඒ ශක්තිය ලබාගත්ත පිරිස් මේ දේවල් කරනවා කියලා අපි අහලා තියෙනවා. ඇත්තද මේ කතාව? කුණ්ඩලිනී ශක්තිය කියන්නේ නිකන් හරියට සෝවාන් වෙනවා වැඩක්. කියන්නේ තමන්ගේ බලය වැඩි කර ගැනීම. මේ කුණ්ඩලිනී ශක්තිය වැඩි කර ගන්නවා කියන්නේ මේක ඇවිල්ලා යෝග අභ්‍යාස වලින් භාවනා වලින් කරන වැඩක්. මේකෙදි අපේ චක්‍රහත අවදි කර ගැනීම තමයි කරන්නේ. හරි? දැන් ඔබ අහන්න පුළුවන් සරච්චන්ද්‍ර මහත්තයාට කුණ්ඩලිනී ශක්තිය තියෙනවද කියලා. මට නම් එහෙම එකක් නැහැ ඇත්තටම. තාම නැහැ. හරි? ඒ කියන්නේ උත්සාහ කරනවා. උත්සාහ කරනවා. ඉතින් හරි අමාරු දෙයක් ලබා ගන්න. ඔය කියන විදිහටම කුණ්ඩලිනී ශක්තිය කෙනෙකුට ඇති කරගන්න බෑ. ඒකට ලොකු මහන්සියක් වෙන්න ඕනේ. හරිද? හැබැයි කුණ්ඩලිනී ශක්තියෙන් තමන්ගේ ශක්තිය බලය තමයි වැඩි වෙන්නේ. නැතු මේ අනුන්ගේ දේවල් කරන්න මේ ප්‍රාතිහාර්ය පාන්න ඒව කරන්න බෑ. හැබැයි කාලතරණය කරන්න පුළුවන්. අතීතයට වර්තමානයට අනාගතයට තුන්කල් ගමන් කරන්න පුළුවන් ඒ බලයේ ශක්තිය නිසා. කුණ්ඩලිනී ශක්තිය ඇති වෙච්ච කෙනාගේ ලොකු කෝඩ් එකක් හැදෙනවා මහ පොළොවටයි අහසටයි. අපේ මේ ඔළුවෙන් ඉහළටයි සහස්‍රාරයක් කරන මූලාධාරයට පහළට ලොකු ශක්තිය ඇතුලේ ශක්තිය බලය තුලින් අර ඉහළින් සහ පහළින් ගන්න ශක්තිය තුලින් Tamanට යමක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක තමයි කුණ්ඩලිනී ශක්තිය කියන්නේ. හරි. ඉතින් කුණ්ඩලිනී ශක්තිය තියෙන අය මං ඉන්නවද කියලාත් මම නම් දන්නේ නැහැ. කොහොම හරි කතා බහක් යනවා. ඒ නිසා තමයි මම ඔබතුමාගෙන් සම්බන්ධ මට නම් නැහැ හැබැයි. අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී ශක්තියන් වර්ධනය කරගන්න ලැබේවා කියලා. මේ අනිත් කාරණේ තමයි සරචන්ද්‍ර මහත්මයා මේ පහුගිය දවස්වල ප්‍රබල ග්‍රහමාරුවක් සිද්ධ වුණා. අපි ඒ ගැනත් කියන්න ඕනේ. පොඩ්ඩක් ගුරු නීච වුණා. දැන් මම දැක්කා මේ අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෝ කීප දෙනෙක් මේ Facebook වල දාලා දෙනවා තමන්ගේ මේ page වල මේක හුඟක් හොඳයි කියලා. ගුරු නීච වෙන එක හොඳයි. මොකද ගුරු නීච භංග වෙනවලු. ගුරු නීච භංග වෙනවලු සෙනසුරුගේ රාශියට ගියාම සෙනසුරුගේ මකරයට ගියාම ගුරු මකර රාශිය ගුරුට නීචයි සෙනසුරුට ස්වක්ෂේත්‍රයි. හැබැයි මෙතන නීච භංගයක් වෙන්නේ නැහැ. ස්වක්ෂේත්‍ර රාහයකට යෝගුණ පමණින් ග්‍රහයිගේ නීච භංග වෙන්නේ නැහැ. එහෙම කියනවා නම් මේ දේ වෙලා දැනට මාස 8ක් විතර වෙන්න ඕන. ඔය කියන කතාව වෙන. මොකද ගුරුයි සෙනසුරුයි එකම රාශියෙන් හිටියට ග්‍රහය වශයෙන් සම්බන්ධ වෙලා හිටියා මාස 6ක් 8ක් තිස්සේ. ඒ කියන්නේ ජනවාරි පෙබරවාරි මාසෙ ඉඳලා. එහෙම වෙනවනම් එහෙම වෙන්න ඕනේ. එහෙම වුණේ නැහැ. මේ ගුරුයි සෙනසුරුයි එකතු වීම තමයි මේ ප්‍රශ්න වලට හැම එකටම මුල. මේක පෙබරවාරි මාර්තු වෙනකොට තමයි මේක උනේ. මේ දෙන්න යෝග උනේ. එක රාශියකට ගියේ මේ ඊපෙර. රාශිය මාරුනේ කියන්නේ ගුරු රාශියෙන් ගියා මේ ධනුවේ ඉඳලා මකරයට. නමුත් ධනුවේ ඉන්නකොටත් ගුරු සෙනසුරුත් එක්ක යෝග වෙලා හිටියේ. ඒක තමයි ඇත්ත තත්ත්වය ගහ දෙන්නගේ අතර දුර ප්‍රමාණය අනුව. නමුත් මේ ගුරුගේ නීච වීම රටට ලෝකෙට ඉතා අහිත කරයි. ගුරු නීච වීමෙන් අර ඇත්තම කියනවා මම ගියේ පාරක් කිව්වා මේ දෙවියෝ පවා අහක බලනවා කියලා. ගුරු නීච වෙන එක හොඳ නැහැ. ඒක නිසා සමහරු කියනවා මේකෙන් රටේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා කියලා. මොන ප්‍රබෝධයක්ද මන් දන්නේ නැහැ. මේකෙන් මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. සරච්චන්ද්‍ර මහත්මයා දැන් ජ්‍යොතිර්වේදයට අනුව ඔබතුමා එහෙම කියනවා. දැන් මේකෙන් රටට ලෝකයට අපේ රටට සුබ සිද්ධියක් වෙන්නේ නැහැ කියලා. නමුත් අනිත් පැත්තෙන් ඔබතුමා උත්සාහ කරනවා මේ විදිහට රෝගීන් සුවපත් කරන්න. මොකක්ද ඉතින් දැන් මේ ලෙඩකින් වසංගතයකින් මිනිස්සු බේරගන්න එකයි ග්‍රහපචාරයක් නිසා රටට වෙලා තියෙන හානියයි එකක් නෙමෙයි දෙකක්. මේ හැම දෙයක්ම අපිට වෙනස් කරන්න පුළුවන්. ජ්‍යොතිර්වේදය කියන්නේ ඒක තමයි. ජ්‍යොතිෂය කියන්නේ අපිට ඇති වෙන ප්‍රශ්න ගැටලු වලට අපි දෙන විසඳුමක්. ඉතින් විසඳුම දැන් කෙනෙක් මැරෙන්න යනවා නම් ඒ මරණයෙන් බේර ගැනීමත් එක්තරා විසඳුමක්. ඒක නිසා අසුබ දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි කරන්නේ උත්සාහ කරලා ඒ උත්සාහයෙන් ඒක පරාජය කරන එක කරන්න ඕනේ. එතකොට අවසාන වශයෙන් මම මේ අහන්නේ කොහොමද දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක පහුගිය දවස්වල කාර්යාලය විවෘත කරලා තිබුණේ නැහැ. දැන් මේ වෙනකොට කොහොමද මේ තත්ත්වයේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මම දැනටත් විවෘත කළා නැහැ. නමුත් උගාක් අය ඉල්ලීම් කරනවා මේ ඒගොල්ලන්ගේ රෝග වලට ප්‍රතිකාර කරගන්න ඕනේ අරම්මනම් එහෙම. ඒක නිසා මම ලබන සතියේ විශේෂ ආරක්ෂිත ක්‍රම යොදලා අර දාන්න තියෙන ප්‍රොටෙක්ෂන් ඔක්කොම දාලා පටන් ගන්නවා කුරුණෑගල ගම්පහ බත්තරමුල්ල කාර්යාලවල කෙනෙකුට ඇවිල්ලා ප්‍රතිකාර කර ගැනීම ඕරා පරීක්ෂණය කේන්ද්‍ර පරීක්ෂා වගේ දේවල්. මොකද මේ මට නම් මේක නොකර ඉන්න පුළුවන්. නමුත් මේ හුඟක් අයට මේක කරගන්න අවශ්‍යතාව තියෙන ගොඩක් අය කතා කරනවා. ඉල්ලීම් තියෙන නිසා දෙසැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා අපේ කාර්යාල විවෘතයි.
මම හිතන්නේ ඒක සුභාරංචියක් වෙයි. මොකද ප්‍රශ්න තියෙන උදවිය ගොඩක් ඉන්නවා. ඒ අයට සරච්චන්ද්‍ර මහත්මයා මුණ ගැහිලා ඒ ගැටළු වලට ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමේ ක්‍රමවේදයන් සිද්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. සරච්චන්ද්‍ර මහත්මයා මම හිතන්නේ අපිට ලැබී තියෙන කාල වේලාවත් අවසන්. අපි ප්‍රධාන වශයෙන් අද දවසේදී සිහිපත් කරේ සහ සමාජගත කරන්නට උත්සාහ කරේ ඔබතුමා රහසක් වගේ දෙයක් හිතේ තියන් ඉඳලා ඔන්න අද දවසේදී අපේ නාලිකාව හරහා ප්‍රකාශ කරා. මේ කොරෝනා වසංගතයට අපේ රටත් ලෝකයත් බේර ගන්න සුවිශේෂී හැකියාවක් තියෙන කෙනෙක් සම්බන්ධයෙන් ඔබතුමා අදහසක් පළ කරා. මේ අවසාන වශයෙන් මොනවද කියන්න තියෙනවද? දවස් ඔහු කිව්ව මට මම මේක දවස් 7න් පාලනයට ලක් කරනවා. පාලනය කරනවා කියන්නේ මේක නවත්තනවා. මාසෙන් ලංකාවේ මයින් කළ දෙනවා. මට මේ අවස්ථාව ලබලා දෙන්න ඔහු කියන්නේ මම නෙමෙයි. මට කරන්න පුළුවන් එකම දේ ඔහුව කැඳවා ගැනීම පමණයි. අනිවාර්යෙන් අවස්ථාව ලැබුණොත් ඔබතුමා රට ලෝකෙ වෙනුවෙන් ඒක කරනවා. අනිවාර්යෙන් කරනවා. ඔහුව කැඳවාගෙන ඉන්න පුළුවන් මට. අවශ්‍ය තත්ත්වයට හෙට වුණත් පුළුවන්. හෙට වුණත් පුළුවන්. අද විතරයි අර කැමැත්ත ලැබුණොත් හෙට කරනවා මම මේ වැඩේ. සරච්චන්ද්‍ර මහත්මයා බොහොම ස්තුතියි. ඒ බලාපොරොත්තු හැම දෙයක්ම ඔබ වෙනුවෙන් සහ මුළු රට වෙනුවෙන් අපි හැම දෙනාගේම සුබ සිද්ධිය සඳහා සාර්ථක වේවා ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේදී අපි ආවේ සඳස් සෝරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී රේකී මාස්ටර් ප්‍රාණික් හීල KAU සරච්චන්ද්‍ර මහත්මයා මුණ ගැහෙන එතුමා තමයි මේ කාරණා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ආයුබෝවන් කියලා. බොහොම ස්තුතියි විශ්වකර්ම නාලිකාවට. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බලලා ඔබේ අදහසුත් අපට කියන්න. ඉතින් විශේෂයෙන්ම අපේ නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. බෙල් බටන් එකත් ක්ලික් කරන්න. එතකොට අලුත් වීඩියෝස් ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ හැම කාරණයක් පිළිබඳව ගැඹුරින් හිතන්න. අපේ ජීවිතය ගැන, අපේ අනාගතය ගැන, රට ලෝකය ගැන අපි බලාපොරොත්තුවක් තියාගෙන අපි යහපත් විදිහට ඉස්සරහට ජීවත් වෙන්න උත්සාහවන්ත වෙමු. මේ කාරණා හැම දෙයක්ම මතකයේ තබා ගන්න. විශ්වකර්ම අපි සමග නිරන්තරයෙන් රැඳී සිටින සියලු දෙනාටම යහපත් අනාගතයක් උදා වේවා. ආයුබෝවන්.